ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගේ අවසරයි අපේ කුරුක්කල්තුමාගේ අවසරයි වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගී ජාතික විධායක සභාව නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න මහාචාර්ය ඉල්ලියනගේ අමරකීර්ති මහාචාර්ය හිඳුතුම සුනිල් සෙනවි අපේ අධිනීතිඥ ලාල් විජේනායක සෝවිරන්ගෙන් අවසරයි. ඒ වගේම අද දිනේදී මේ බදුල්ල දිස්ත්‍රික්කයට නායකත්වය ලබා දීම සඳහා ජාතික ජනබලවේගී බදුල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් විධායක සභාව අපි තෝරාපත් කරගෙන ලැබුවා. අපේ සමන්ත විද්‍යාරත් සහෝදරයා ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගී විධායක සභාව නියෝජනය කරන සහෝදරවරුන් සහෝදරියන්ගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තමුන්නාන්සලා සියලු දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම අද මේ දිස්ත්‍රික්කයේ නායකත්වය සැපයීම සඳහා අපි ඉතාම ශක්තිමත් දිස්ත්‍රික් විධායක සභාවක් තෝරාපත් කරගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥ මහත්වරුන්, ගොවි සමිති නායකයින්, විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන සමාජ ක්‍රියාකාරකීන්, නීතිඥ මහත්වරුන් ඇතුළු ඉතාමත් ප්‍රබල විධායක සභාවක් මෙම බදුල්ල දිස්ත්‍රික්කයට තෝරාපත් කරගෙන තිබෙනවා. ඉතින් අපි ඔවුන්ට සුබ පතනවා මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ කොඩිය ඉතාම ශක්තිමත්ව මේ දිස්ත්‍රික්කයේ ඉහළින්ම ඔසවා තබන්න අපි ඔවුන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. දැන් අපි හමුවේ තිබෙන ප්‍රධාන වැඩක් මොකද්ද? සාමාන්‍යයෙන් මේ රටේ පහුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ ගත්තොත් අපේ රටේ පුරවැසියන්ට විශාල කලබලයක් විශාල උනන්දුවක් තිබුණා පැවති පාලනය බිඳවට්ටවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ මේ පාලනය ගොඩනගන්න. විශාල උනන්දුවකින් සහ කලබලයකින් තමයි මේ පාලනය ගොඩනැගෙන්නේ. හැබැයි අද මොකද සිදු වී තිබෙන්නේ? ඒ හා සමානම සමහර විට ඉක්මවා යන ලද උනන්දුවක් කලබලයක් ජනතාව තුළ ඇති වී තිබෙනවා මේ පාලනය වෙනස් කරන්න. එමු නේද? අපි කොතන ගියත් මොකද අපිට කියන්නේ? මේක වෙනස් කරන්න ඕන. රට විශාල විපතකට පත් කරලා තිබෙනවා. ඒ නිසා මේ පාලනය ගොඩනගා ගැනීම සඳහා දක්වන ලද උනන්දුවටත් වඩා වැඩි උනන්දුවක් මේ පාලනය බිඳවැටීම සඳහා රටේ ජනතාව තුළ අද මතුවලා තිබෙනවා. ඇයි මේක? අපේ රටේ සියලු ජන කොට්ටාසය ගොවීන් වෙන්න පුළුවන්, දීවරයන් වෙන්න පුළුවන්, පාසල් දරුවෝ වෙන්න පුළුවන්, තරුණයන් වෙන්න පුළුවන්, ත්‍රිවිල් රියදුරන් වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්, මේ සියලු දෙනා පීඩාවට පත් කරන ලද ජන පීඩක ආණ්ඩුව. එනිසා මේක වෙනස් කළ යුතු, පළවා හැරිය යුතු ආණ්ඩුවක්. ඒ පිළිබඳ විවාදයක් නෑ. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ ශේෂ්ත්‍රයේ මතුවී තිබෙන ගැටලු පිළිබඳව විශාල අඳෝනාවක් විරෝධයක් එම පුරවැසියන්ගෙන් පැන නගිනකොට ඒ පිළිබඳ කිසිසේත්ම ඇහුම්කන් නොදෙන ආණ්ඩුව. ගොවි ජනතාව තමන්ගේ වගාවන් කිරීම සඳහා පෝර ටික නෑ කියලා පාරට බැහැලා නේද? නිකන් මීබිටි සයිස් එකට අලගෙනල්ලා නේද? එහෙම නේද? ගිහලා පාරේ උද්ඝෝෂණය කරනකොට දීවර ජනය තමන්ගේ දීවර රස්සාව කරන්න තරමට, දීවර රස්සාව කරන ලැබෙන ආදායම තරමට තෙල් මිල ඉහළ ගිහිලා තිබෙනවා අඩු කරන්න කියලා කෑ ගන්නකොට ඒ ගැන ඇහුම්කන් නොදෙන ආණ්ඩුව. පහුගිය කාලේ අධ්‍යාපනය බිඳවැටලා තිබෙනකොට ඔන්ලයින් අධ්‍යාපනය විධිමත් කරන්න, අඩුම තරමේ ආණ්ඩුවේ නාලිකාවලින්වත් අධ්‍යාපනය පටන් ගන්න කියලා විශාල උද්‍යෝගයක්, උනන්දුවක්, උවමනාවක් සහිතව දරුවන් දෙමව්පියන් හඬ නගනකොට ඒකට ඇහුම්කන් නොදෙන ආණ්ඩුව. අපේ රට විශාල ආර්ථික කඩාවැටීමකට ලක් වී තිබෙනවා. පිරිපහදු වැහිලා නේද? තෙල් පිරිපහදු වැහිලා, බලාගාර වැහිලා, කැලණිතිස්ස බලාගාර වැහිලා,
සපුගස්කන්ධ බලාගාරය වෙහිලා. තවත් දවස් දෙකකට විතරයි තියෙන්නේ කෙරවල පිටිය බලාගාරයට තෙල්. සාමාන්‍යයෙන් මුතුරාජවල තෙල් ටැංකි සංකීර්ණයෙන් දවසකට ටොන් 4000ක තෙල් නිකුත් කරනවා. හැබැයි අද නිකුත් කරන්නේ අද ඉරිදා අද නිකුත් කරන්න නියෝග දීලා තිබෙන්නේ ටොන් 1000යි. 4න් එකයි. හෙට නිකුත් කරන්නේ 8න් එකයි ටොන් 500යි. එහෙම කරත් අඟහරුවාදා වෙනකොට තෙල් ඉවර වෙනවා. නැවත තෙල් නැවක් එන්න තිබෙන්නේ දෙවෙනිදා ගොඩ බාන්නේ තුන්වෙනිදා. සාමාන්‍ය මට මේ ළඟදී තෙල් ගොඩ බාන කර්ම එතන ගබඩා සංකීර්ණ වැඩ කරන සහෝදරයෙක් කතා කරලා කිව්වා නැව කොළඹ වරායට ගහලා නල පද්ධතිය හරහා ටැංකියට තෙල් ගහනකොට ඒ ටැංකියෙන් අනිත් නල පද්ධතිය හරහා බවුසරයට තෙල් ගහනවා කියලා. ඒ කියන්නේ හරියට ගත්තොත් නැවෙන් කෙලින්ම තෙල් ගහන්නේ දැන් බවුසරයට. මේක වෙලා තිබෙනවා. ඒතර මේ පිළිබඳ විශාල කලබලයක් විරෝධයක් රටේ තිබෙනවා. හැබැයි ඒකට අහුම්කම් නොදෙන ආණ්ඩුව. අද පුරවැසියන්ගේ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග විශාල ප්‍රමාණයක් ඔබ පාමිසියට ගිහිල්ලා ඇහුවොත් අපිට පාමිසිය මහත්තයා උත්තරයක් දෙන්නේ ඒ වර්ගේ නෑ වෙන වර්ගයක් තියෙනවා දෙන්නද? ඒ පාට නෙවෙයි වෙන පාටක් තියෙනවා දෙන්නද? එහෙමනේ. විශාල බෙහෙත් ගියක් ඇති වී තිබෙනවා. ඒ පිළිබඳ කිසිවක් අහුම්කම් නොදෙන ආණ්ඩුව. ඒ නිසා මොකද්ද සිදු වී තිබෙන්නේ? ජනතාවගේ කිසිවකට අහුම්කම් නොදෙන හිරිවැටුණු ආණ්ඩුවක් තිබෙනවා. හිරිවැටුණු ආණ්ඩුව. හිරිවැටුණු නායකයෙක්. මේ ජනතාවගේ මූලික ප්‍රශ්න පිළිබඳව රට මුහුණ දී තිබෙන මහා ගැඹුරු අර්බුදය පිළිබඳව කිසිදු හැඟීමක් නැති. එයාම හදාගත්තු සිහින ලෝකයක ජීවත් වෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා. එයාම හදාගත්තු ලෝකයක. එයා ජීවත් වෙනවා. ඒ නිසා ජනතාවගේ මේ බුරබුරා නැගෙන විරෝධය මේ පාලනය වෙනස් කළ යුතුයි කියලා විශාල ජනමතයක් නිර්මාණය වෙමින් තිබෙනවා. හැබැයි මේ රටේ ජනතාව පාලනය වෙනස් කරන්න යන පළවෙනි අවස්ථාව නෙවෙයි මේක. අවස්ථා ගණනාවකදී අපේ රටේ ජනතාව පාලනය වෙනස් කරා. හැබැයි අපි ජාතික ජනබලවේගයේ විදියට අපි තමුන් වහන්සේලාට ආරාධනා කරන්නේ අපේ හාමුදුරන් වහන්සේලාත් එක්ක අපි සාකච්ඡා කරන්නේ අන් කවරක්වත් නෙවෙයි. ඔව් මේ පාලනය වෙනස් කරමු. වෙනස් කරලා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදාගමු. එහෙම නැත්නම් මේක උත්තරයක් නෑ. එහෙම නැත්නම් උත්තරයක් නෑ. ඒතර අපෙන් අහනවා මොකක්ද? සහෝදරයෝ ඔයගොල්ලන්ට තනියම පුළුවන්ද? මොකද යන්නේ? ඒ වුණාට තනියම බෑනේ. රාජපක්ෂ රෙජීමයට විරුද්ධව රාජපක්ෂ පාලනයට විරුද්ධව ඔක්කොම එකතු වුණොත් නේද හොඳ කියනෝනේ දී. ඔක්කොම එකතු වුණොත් නේද හොඳ. ඒ නිසා ජනතාව තුල මතයක් නිර්මාණය කරන්න උත්සාහ කරමින් තිබෙනවා. මේ රාජපක්ෂ රෙජීමේ රාජපක්ෂ පාලනය පළවා හැරීම සඳහා අනිත් පක්ෂ පාට බෙදීම් අමතක කොට විපක්ෂය ඔක්කොම එකතු විය යුතුයි. තනියම බෑනේ. එහෙමනේ කියන්නේ. ඉතින් ඊට අදාළ ඒ හා සමාන ඊට කිට්ටු වැඩක් තමයි සිද්ධ වුණේ කවද්ද? 2015 ඒ රාජපක්ෂ රෙජීමේ පරාජයට පත් කිරීම සඳහා විවිධ කණ්ඩායම් විවිධ ආකාරයෙන් එකඟතාවයකට ඇවිල්ලා තිබුණා. ඒ පාලනේ බිඳ වැට්ටුවා. බිඳ වට්ටලා රනිල් මෛත්‍රී හවුල් පාලනයක් ගොඩ නැගුණා. මොකද අවසන් ප්‍රතිඵලය? එහි අවසන් ප්‍රතිඵලය 2015 පරාජයට පත් වෙනකොට රාජපක්ෂලාට තිබුණු හීන වුණු ජනප්‍රියතාවයට වඩා වැඩි ප්‍රබල ජනප්‍රියතාවයකින් යලි 2019 සියසුනේ වාඩි වුණා. එමු නෙවෙයි 2010 මහමැතිවරණයේදී ලබා ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාවට වඩාත් වැඩි 2010 යුද්ධය අවසන් වෙලා 2009 මැයි මාසේ 19 වෙනිදා යුද්ධය අවසන් වෙලා 2010 ඉතා කෙටි කාලයක් ඇතුළත අපේ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ උන්ට ලබා ගන්න පුළුවන් උනේ මන්ත්‍රී උදුර 142යි. හැබැයි
පහුගිය මැතිවරණදී ලබාගත් පාර්ලිමේන්තුවේ 148. ඒ කියන්නේ මොකක්ද? යුද්ධය අවසන් වුණාටත් වඩා වැඩි ජයග්‍රහණයක් 2019 දී ගෙනත් දුන්නා. හේතුව මොකක්ද? අර සියලු දෙනා එකතු වී රාජපක්ෂ රෙජීමේ පරාද කළ යුතු කියන සංකල්පය විසින් ගොඩ නැගෙන ලද පාලනය. එනිසා ඕනෑමටත් වඩා වැඩියෙන් අපිට අත්දැකීම් තිබෙනවා. අපි අත්විඳලා තිබෙනවා. තව දුරටත් ඔහේ කරට අත දාගන්න ඔහේ එකඟතාවයකට එන හවුලකින් මේ පාලනය පළව හැරීමෙන් පළක් නැති බව. ඒකත් මොකද කරන්න ඕන කමද? මේ පාලනය පළව හැරිය යුතුයි. හැබැයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ගොඩ නැගීම ඉලක්ක කරගෙන මේ පාලනය පළව හැරිය යුතුයි. ඒතර අපෙන් අහනවා එහෙම අවස්ථාවක් තිබෙනවා. ඔව් එහෙම අවස්ථාවක් තිබෙනවා. මේක ලංකාවේ දේශපාලන විශේෂ අවස්ථාවක්. මීට කලින් ලංකාවේ දේශපාලන මෙහෙම අවස්ථාවක් තිබුණේ නැහැ. මීට කලින් හැමදාමත් මොකද සිද්ධ වෙන්නේ? අපි නිකන් කල්පනා කරලා බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට 2019 දී 20 දී ඒ මැතිවරණ වලින් මෙවැනි විශාල ජයග්‍රහණයක් ගෙනත් දෙන්න හේතුව මොකක්ද? එක ගෝඨාභය රාජපක්ෂ එවැනි විශාල ජයග්‍රහණයක් ගෙනත් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ නොවෙන්න. එයි ගෝඨාභය රාජපක්ෂ ඒ දේශපාලන සංස්කෘතියෙන් වෙනස් දේශපාලකයෙක් හැටියට යා තහවුරු කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂගේ බ්‍රෑන්ඩ් එක ඔහුට තිබු සන්නාමය තමයි ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව. විශේෂම යුද්ධය අවසන් කරනකොට හිටපු ආරක්ෂක ලේකම්වරයා හැටියට ඔහුට තිබුණු බ්‍රෑන්ඩ් එක මොකද්ද? ජාතික ආරක්ෂාව. හැබැයි ඕනම බ්‍රෑන්ඩ් එකක් අලෙවි කරන්න ඒකට සරලන මාකට් එකක් තියෙනවා. එහෙමනේ. මාකට් එක මොකද්ද? අනාරක්ෂිත රට. අනාරක්ෂිත රටක අනාරක්ෂිත රට කියන මාකට් එක ගොඩ නැගුණොත් තමයි ජාතික ආරක්ෂාව කියන බ්‍රෑන්ඩ් එක විකුණන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙනම් අප්‍රේල් මාසේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරය මොකද සිද්ධ වුනේ? අප්‍රේල් මාසේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් සිදු වූ දේ තමයි අනාරක්ෂිත රට නිර්මාණය වුණා. එහෙනම් මොකද උනේ? අන්න මාකට් එක අනාරක්ෂිතභාවය බ්‍රෑන්ඩ් එක ජාතික ආරක්ෂාව. අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරය සිද්ධ වෙනවා. අප්‍රේල් මාසේ 25 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ කියනවා ඔහු ජනාධිපතිවරණයට එන බව. මාකට් එක හැදෙනවා බ්‍රෑන්ඩ් එක අලවිගෙනවා. සාධාරණ. හරි. ඉතින් මොකද උනේ? ඒ නිසා ඒ දේශපාලනය ඒ සඳහා තිබුණ ගෝඨාභයගේ බ්‍රෑන්ඩ් එක තමයි ඒ ප්‍රතිඵලයේ තිබුණු සැඟවුණු ප්‍රධාන සාධකයි. දෙවනි සාධකය 15-19 ආණ්ඩුවට තිබුණු විරෝධය. ඒක ඒ වෙලාවේ බොහෝ පුරවැසියන් කල්පනා කරේ පළවාරින්න ඕන ආණ්ඩුවක් ඇත්ත. අගමැති ජනාධිපති ගහ ගන්න ආණ්ඩුව. අගමැති ජනාධිපති මූණ බලන්නේ නැති ආණ්ඩුව. කිසිවට කිසිවෙක් වග කියන්නේ නැති ආණ්ඩුව. 2015 මුළු ජනවරමට පිටුපාපු ආණ්ඩුව. 2015 ජනවරමේ තිබුණ ප්‍රධාන සාධකය වංචාව නතර කරන්න වංචනිකයන දඬුවම් දෙන්න. හැබැයි බලය ගන්න ජනවාරි මාසේ 8 වෙනිදා මහ බැංකුවට ප්‍රහාර එල්ල කරන්න පෙබරවාරි මාසේ 28 වෙනිදා දින 50ක් පිරෙනකොට මහ බැංකුවට ගහනවා. එනිසා ජනවරමට මුළුමනින්ම පිටුපාන ලද ආණ්ඩුව, සමගියක් නැති ආණ්ඩුව, ජනාධිපතිවරයා අගමැතිවරයා ගහ ගන්න ආණ්ඩුවක්, අරාජික ආණ්ඩුවක්, පළව හැරිය යුතු ආණ්ඩුව. ඒ නිසා ගෝඨාභයගේ ජයග්‍රහණය පිටිපසට එන ප්‍රධාන සාධක දෙක එක ගෝඨාභය රාජපක්ෂ දෙක 15-19 ආණ්ඩුවට තිබුණු විරෝධී. හරිද? දැන් මොකද සිදු වී තිබෙන්නේ? දැන් සිදු වී තිබෙන දේ තමයි අයිස් කන්දක් වගේ ගොඩ නැගුණු ගෝඨාභය රාජපක්ෂ දිනපතා දියවෙමින් යනවා. කොච්චර දිය වෙලාද කියනවනම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇවිල්ලා කියනවා එතුමගේ කාලේ මීට වඩා හොඳන් ගියා. තව මොනවද ඉතින්? මම හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ කියලා. දැක්කද මේ දවස්වල? එතුමට කිව්වේ පඹයා හිටහන් නිකන්. හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එතුමා කියනවා මම හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ. මගේ කාලේ මීට වඩා හොඳයි. ඒ කියන්නේ මොකද්ද? ඒ තරමට අර ගොඩනගලාද ප්‍රතිරූපයේ බිඳ වැටී තිබෙනවා. ඒ නිසා මුළු මැතිවරණ ව්‍යාපාරය ඡන්ද ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් වුණු
ගෝඨාභයගේ ප්‍රතිරූපය විශාල ලෙස බිඳ වැටෙමින් තිබෙනවා. සමහර අපිට කතා කරලා කියනවා මිනිහා මාර විදියට සූක්ෂම වුණානේ ඒ කාලේ කතා නොකර ඉන්න. සෝදර ඒ කාලේ කතා කරා නම් අපි තේරුම් ගන්න ඕනේ. නේද? දැන්නේ තේරෙන්නේ. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? අන්න ආණ්ඩු බලයට පත් කරන්න සාධකුණු ප්‍රධාන සාධකය අද අයිස් කන්දක් වගේ දිය වෙලා තිබෙනවා. අනිත් පැත්තේ සමාජ අර්බුද නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා වේගෙන් ආණ්ඩුව පළවැහැරිය යුතු කියන මතයක් ගොඩ නැගිලා තිබෙනවා. හැබැයි ලංකාවේ හැමදාම මොකක්ද උනේ? ආණ්ඩුවක් පළවැහැරිය යුතු කියන මතය වර්ධනය වෙනකොට ඊට ප්‍රතිපක්ෂව ඊළඟ ආණ්ඩුව කවුද කියලා පේනවා. එහෙමනේ. 15 19 ආණ්ඩුව පිඳවට්ටන්න ඕන. පළවැහැරින්න ඕන කියලා මතයක් ගොඩ නැගිනවා. එළියේ ආනන් ඊළඟ ආණ්ඩුව රාජපක්ෂලගේ ආණ්ඩුව. එහෙම පේනවා. එන ආණ්ඩුව බිඳ වැටෙනකොට ඊළඟ ආණ්ඩුව පේනවා. ඒ කාලේ සාමාන්‍ය දේශපාලන සූත්‍රය දේශපාලන ෆෝමියුලා එක තියෙන කොහමද? සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනේ ෆෝමියුලා එකම දශක ගණනාවක් තිස්සේ තියෙන කොහමද සූත්‍රය? ආණ්ඩුව තියෙනවා අප්‍රසාදයටපත් වෙලා. ආණ්ඩුව තියෙනවා අප්‍රසාදයටපත් වෙලා. ඊළඟ ආණ්ඩුව කවුද කියලා පේනවා. අපි දිහා බලනවා. JVP එකත් මේ කීප දෙනෙක් හිටියොත් හොඳයි කොහොමත් මුන් සුවර් නෑනේ. ඕක තමයි දේශපාලන පෙත තිබ්බේ. ආණ්ඩුව අප්‍රසාදයටපත් වෙලා ඊළඟ ආණ්ඩුව කවුද කියලා පේනවා. අපි දිහා බලනවා අපිත් කීප දෙනෙක් හිටියොත් හොඳයි කියලා. 2015 19ට අපි මේක ගැලප්පුවොත් මෛත්‍රී රනිල්ගේ ආණ්ඩුව අප්‍රසාදයටපත් වෙලා ඊළඟ ආණ්ඩුව රාජපක්ෂලගේ ආණ්ඩුවක් බව පේනවා. අපි දිහා බලනවා ඕකට සුවර් නෑනේ මේගොල්ලොත් කීප දෙනෙක් හිටියොත් හොඳයි. ඕක තමයි තිබුණු දේශපාලන පෙත. මේක දශක දෙක තුනකට වඩා වැඩි කාලයක් අපේ රටේ දේශපාලන පෙත තිබුණේ මේ විදියට ආණ්ඩුව අප්‍රසාදයටපත් වෙලා ඊළඟ ආණ්ඩුව පේනවා. අපි දිහා බලනවා කීප දෙනෙක් හිටියොත් හොඳයි. අපිත් කියන මොකද්ද? අපිත් කියන අපිට රිමෝට් එක දෙන්න. අපිට යතුරු දෙන්න. ඒ පෙතට ගැලපෙන අපේ සටන් පාටි. මොකද අපිට ආණ්ඩුව දෙන්න කියලා අපි කියන්නේ නේ. මොකද ජනතාව ඊළඟ ආණ්ඩුව තෝරාගෙන ඉවරයි. අපි කියන මොකද්ද? ඕගොල්ලෝ ආණ්ඩුව තෝරාගෙන තමයි. හැබැයි ආණ්ඩුව පාලනය කිරීමේ රිමෝට් එක දෙන්න. යතුරු දෙන්න. අපි පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා දෙන්න. ඔන්න වෙනදා දේශපාලන පෙත සහ දේශපාලන සටන් පාටි. අද මොකද වෙලා තිබෙන්නේ? අද වේගයෙන් ආණ්ඩුව අප්‍රසාදයටපත් වෙලා තිබෙනවා. ආණ්ඩුව වේගෙන් කඩා වැටලා තිබෙනවා. ඊළඟ ආණ්ඩුව පැරණි සාම්ප්‍රදායික ලෙස සාම්ප්‍රදායික බලකඳුරට ඊළඟ ආණ්ඩුව ගොඩ නැගෙන බව පේන්නේ නැහැ. තියනවද? හරි මේ ආණ්ඩුව ඊළඟ ආණ්ඩුව කවුද? පේන්නේ වෙනදා නිතරංගේ තරංගයකින් තොරව ඊළඟ ආණ්ඩුව මොකද්ද කියලා පේනවා. හැබැයි දැන් ඊළඟ ආණ්ඩුව මොකද්ද කියලා පේන්නේ නැහැ. එතන තියෙන රික්තකයක් හිඩසක් තිබෙනවා. ඒ වගේම අපි දිහා බලන්නේ කොහොමද? දැන් මෙතෙන්ට රැස් වෙලා ඉන්න ඕගොල්ලෝ අපි දිහා බලන්නේ නෑ JVP එක මේ සැරේ පාර්ලිමේන්තුවේ ටිකක් වැඩි කරමු. එහෙමද බලන්න. නැත්තම් නේද? ජාතික ජනබලවේගයට නේද? පාර්ලිමේන්තු කණ්ඩායම වැඩි කරමු. මම ඇවිල්ලා කියන ඕගොල්ලන්ට අපේ දැන් ඉන්න മന്ത്രിවරු සංඛ්‍යාව වැඩි කරන්න ඉල්ලන්න තමයි මං ආවේ. එතන මොකද ඕගොල්ලන්ට ඉතින්? අනේ ඕගොල්ලෝ ඒක කරගෙන අපි යන්නම් කියලා හිතනවා. නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ජනතාවගේ මතය ඇතුළේ ගොඩනගී තිබෙනවා. මේ දෙකම අසාර්ථකයි. නව පාලනයක් ගොඩනගාගත යුතු කියලා මතයක් රට තුල නිර්මාණය වෙලා තියෙනවා. මේක දශක ගණනාවකට පසුව අපේ රටේ නිර්මාණය වෙලා තියෙන අලුත් තත්ත්වයක්. අලුත් තත්ත්වයක්. ආණ්ඩුව අප්‍රසාදයටපත් වෙලා තිබෙනවා. ඊළඟ ආණ්ඩුව කවුද කියලා පේන්නේ නැහැ. අපි දිහාත් බලනවා. ඕන එකක් වෙන්න මුන්ටවත් දීලා බලමු. කියනවා. එහෙමත් කියනවා. දෙමු. මොනවා හරි වෙන්නේ නැතයි දෙමු. නේද? ඒ නිසා දැන් මේ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ දේශපාලන අලුත් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අන්නේ අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි තමයි අපි වැඩපිළිවෙල සකස් කරලා තිබෙන්නේ. ඒ නිසා මෙතන ඉල්ලන්නේ මොකක්ද? පාර්ලිමේන්තු බලය වැඩි කරලා දෙන්න නෙවෙයි. මෙතන ඉල්ලන්නේ මොකක්ද? රිමෝට් එක දෙන්න නෙවෙයි. මෙතන ඉල්ලන්නේ මොකක්ද? යතුරු දෙන්න නෙවෙයි. අපි අද මේ රටේ ජනතාව පෙළගස්සන්නේ අන්කවරටවත් නෙවෙයි. බලය අත්පත් කර ගැනීම සඳහා ඊළඟ බලවේගයේ ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. කරන්න ඕනේ. ඒක කිරීම අතිශය වැදගත්. ඒ විතරක් නෙවෙයි. තවත් සාධකයක් මතුවලා තියෙනවා අපේ රටේ දේශපාලන. දැන් අපේ රටේ පහුගිය කාලෙම ආණ්ඩු මාරු වුණේ
මොකක් මතද? ආර්ථිකය මත නෙවෙයි. ප්‍රධාන වශයෙන් ආණ්ඩුවකට පැවරෙන කාර්යභාරය මොකක්ද? රටේ ජනතාවගේ ජීවිතය සැපවත් කිරීම. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම. රටේ ආර්ථික ශක්තිමත් කිරීමකින් තොරව රටක් ආරක්ෂා වෙන්නේ නැහැ. රටේ ආර්ථික ශක්තිමත් කිරීමකින් තොරව රටක ස්වාධිපත්‍ය ආරක්ෂා කරගන්න බෑ. රටේ ආර්ථික ශක්තිමත් කිරීමකින් තොරව රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න බෑ. අපි මොකද වෙලා තිබෙන්නේ? ඕස්ට්‍රේලියාවට යනවා මිලියන් 200ක් ඉල්ලනවා කිරිපිටි ගේන්න. බංග්ලාදේශයට යනවා මිලියන 250ක් ඉල්ලනවා හාල් ගේන්න. පාකිස්තානයට යනවා මිලියන 200ක් ඉල්ලනවා සිමෙන්ති සහ යකඩ ගේන්න. ඉන්දියාවට යනවා මිලියන 1000ක් ඉල්ලනවා පරිප්පු සහ නේද? පරිප්පු සහ ලුණු තෙල් ගේන්න. චීනයට යනවා මිලියන 1000ක් ඉල්ලනවා රෙදිපිලි අනිකුත් භාණ්ඩ ගේන්න. මේක වෙලා තිබෙන්නේ. ඉතින් රටක ස්වාධිපත්‍යයක් රැකෙයි. නේද? අර අපි විජයනායක සහෝදර කිව්වේ. දැන් බසිල් දෙපාරක් ඉන්දියාවට යන්න try කරා. ඒක නතර වුණා. දැන් මේ ඊයේ පෙරේද යන්න හිටියේ ආයෙ නතර වුණා. දැන් සාමාන්‍යයෙන් එහෙම නේද? සාමාන්‍ය ගම්වලත් මොකද කරන්නේ? ණය වෙලා නැවත ඉල්ලන්න යනකොට මොකද කරන්නේ? අද නම් එන්න එපා මං ඉස්පිරිතාලේ යනවා. මේක මේ වෙලා තියෙන්නේ. ඉතින් රටක ඔය ස්වාධිපත්‍යයක් රැකෙන්නේ. රටක ඔය ආරක්ෂාවක් හැදෙන්නේ. ඒ නිසා රටක ආණ්ඩුවකට පැවරෙන ප්‍රධාන කාර්යභාරය තමයි ඒ රටේ ආර්ථික ශක්තිමත් කිරීම සහ ජනතාවගේ ජන ජීවිතය සැපවත් කිරීම. හැබැයි පහුගිය කාලේ පුරාවටම ආණ්ඩු මාරු වුණේ එහෙම නෙවෙයි. 1994 ආණ්ඩුව මාරු වුණේ 17 වසරක සාපය පරාද කරන්න. ආර්ථිකය නෙවෙයි ප්‍රබල. 1999 නැවත චන්ද්‍රිකා දිනන්නේ නගර සභා පිටියේ බෝම්බය. 2005 දී මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධය එතුමා කිව්වේ නැතුවට අපි කිව්වනේ. නේද? කමක් නැහැ. නේද? අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා සාමගි උසුම. ආර්ථිකය නෙවෙයි. 2010 දී ඡන්දේ තීරණාත්මක වෙන්නේ. යුද්ධය අවසන් වන හිටපු හමුදාපතිවරයා යුද්ධය අවසන් කරනකොට හිටපු ජනාධිපතිවරයා. ආර්ථිකය නෙවෙයි. 2015 තීරණාත්මක වෙන්නේ යහපාලනය. 2019 තීරණාත්මක වෙන්නේ ජාතික ආරක්ෂාව. හැබැයි ආණ්ඩුව හදන්නේ මොකටද? ආණ්ඩුව හදන්නේ ඒ රටේ ආර්ථික ශක්තිමත් කරන්නත් ජනතාවගේ ජන ජීවිතය සපවත් කරන්න. හැබැයි පෞද්ගලික කාලේ පුරාවටම ආණ්ඩුව හදලා තියෙන්නේ මොකටද? එක්ක යුද්ධයට, එක්ක යුද්ධ දිනපු නිසා නේද? එක්ක ජහපාලනයට, එක්ක ජාතික ආරක්ෂාවට. හැබැයි අද ආණ්ඩුව වටන්න ඕන කියලා කියන්නේ මොකටද? එයි දැන් අපි ගම්වලට ගිහපුවම ගොඩක් අය කියනවා සහෝදර මේ ආණ්ඩුව යවන්න ඕන කොහොම හරි. අපි අහන වෙයි බඩු ගන, පොහොරනේ, කිරිපිටිනේ, ගෑස්නේ, පිරිපහදු වහලා, තෙල් ගන. අපි අහන හැදුවේ ජාතික ආරක්ෂාවට. වටන්න ඕන කියන්නේ ආර්ථික කඩාවැටලා. ඒ නිසා ලංකාවේ පළවෙනි වතාවට අපේ රටේ දේශපාලන භූමියේ දේශපාලනයේ ප්‍රධානම කතිකාව බවට ආර්ථිකය ඇවිල්ලා තිබෙන හොඳයි. හැමදාමත් මේ ආර්ථිකය කියන ප්‍රධාන සාධකේ යට ගහලා ඒගොල්ලෝ විසින් නිර්මාණය කරන සටන් පාට උඩට ගේනවා. ඒ සටන් පාටවල ඒගොල්ලන්ට දෙකට බෙදෙන්න පුළුවන් කඳවුරු දෙකට. රනිල් වික්‍රමසිංහ සාමගි උසුම. මහින්ද මහත්මයා යුද්ධය බෙදෙන්න පුළුවන්. නේද? ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව. සජිත් ප්‍රේමදාස ජාතිය පාවා දීම බෙදෙන්න පුළුවන්. බහුගේ ජනාධිපතිවරණය. හැබැයි ආර්ථිකයේදී මේ කඳුරු දෙකට බෙදෙන්න බෑ. දශක ගණනාවක් තිස්සේ එකම ආර්ථික ප්‍රතිපත්තිය බෙදෙන්නේ කොහොමද? බෙදෙන්න බෑ. එනිසා ඒගොල්ලෝ ඇත්ත සටන් පාට යට ගහලා ඒගොල්ලෝ විසින් වෙනස් සටන් පාට කරලියට ගෙනල්ලා බෙදිලා පෙන්නවා දෙකක් කියලා. හැබැයි ආර්ථික ප්‍රශ්න දෙක තවදුරටත් දෙකක් නෙවෙයි එකක්. හරි පැහැදිලි. දෙකක් නෙවෙයි එකක් නෙවෙයි. ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතුවක් මොකද්ද? වංචාව දූෂණය. එකක්ද දෙකක්ද? එකක් දෙකම. නේද? මේ මෑතකදී පාර්ලිමේන්තුවේ කිරියල්ල නැගිටලා කියනවා ජොන්ස්ටන් පනාන්දු රඹුක්කනේ ඉඳන් ගලගෙදර අධිවේගී මාර්ගෙන් හොරකම් කරා කියනවා. ජොන්ස්ටන් අනිත් පැත්තෙන් කියනවා ඇයි ඔයා මීරිගම ඉඳන් කුරුණෑගල කෑල්ලෙන් ගැහුවනේ කියනවා. ඉතින් ආර්ථික ප්‍රශ්නේදී හොරකම දෙකක් නෙවෙයි නේ හොරකම ප්‍රධාන සාධකයක්. ඒකෙදි කඳවුරු දෙකක් නෙවෙයි එකක්. ඒක ප්‍රධාන හේතුවක් අපේ රටේ ආර්ථිකයට. දෙක මේ උඩ ඉන්න දේශපාලන නායකයන්
මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කිරීම. මේ අර්බුදයක් මැදිය බලන්න. විශාල අර්බුදයක් තිබෙනවා. කොච්චර ධනයක් නාස්ති කරනවද? ඒගොල්ලෝ කොච්චර යැපෙන්න උත්සාහ කරනවද? අර එක ඇමතිවරුන්ගේ ලයිට් බිල 1 කෝටි 20 ලක්ෂය. හිතන්න 1 කෝටි 20 ලක්ෂය. ගමක නම් නේද? ගමේ කෙනෙකුට ලක්ෂ 10 ගානේ දුන්නා නම් ගෙවල් 12ක් හදාගන්න. හැබැයි ඇමතිගේ ලයිට් බිල 1 කෝටි 20 ලක්ෂය. සමහර මාසවල ලයිට් බිල 1,21,000යි. 1,80,000යි. නාස්තිය නතර කරලා නේ. මේ දෙකේ නාස්තියදී දෙකම එකයි. මෙවැනි විශාල අර්බුදයක් තිබෙන වෙලාවක මොකද කරන්නේ? ඇමතිවරු ජෙනරේටර් ගේනවා ගෙදර. මේ මරුපටු. කණිතෙල් ඇමති. දැන් යා තමයි බලශක්ති භාර ප්‍රධාන අමාත්‍යවරයා. ඔහු ලක්ෂ 19ක් දීලා ආණ්ඩුවේ සල්ලි වලින් ගෙදර ජෙනරේටරයක් ගේනවා. මේ මහජනයාගේ ධනෙ නාස්ති කරන පාලක කණ්ඩායම් දෙකක් අපි ඉස්සරහා තිබෙනවා. ඔයගලන්ට මතක ඇති මම ඒ කාලේ කිව්වා රනිල් වික්‍රමසිංහ කාර් එකක් ගෙනාවා. රනිල් වික්‍රමසිංහ කාර් එකක් ගෙනාවා ලක්ෂ 2992යි. ලක්ෂ 3000යි. කාර් දෙකක් ගෙනාවා ලක්ෂ 6000ට කිට්ටුයි. නාස්ති දෙකම එකයි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ ආර්ථික අර්බුදයට මේ හොරකම දෙකම එකයි. නාස්තිය දෙකම එකයි. විකිණීමේදී දෙකම එකයි. ඒගොල්ලෝ හම්බන්තොට වරාය විකුණනවා. මේගොල්ලෝ බටහිර ජැටි විකුණනවා. ඒගොල්ලෝ නේද? තව ගොඩක් ඒවා විකුණන සැලසුම් කරගන්න බැරුණ ඇත්තටම. මේගොල්ලෝ බලාගාර විකුණනවා. ඒගොල්ලෝ ඉඩම් විකුණනවා. මේගොල්ලෝත් ඉඩම් විකුණනවා. දැන් අපේ සමසෝදර මැදිහත් වෙන මේ ඌව වෙල්ලස්සේ ඉඩම් ගැටලුව. අක්කර 65000. ප්‍රශ්නේ 17 අවුරුද්දක්. 17 අවුරුද්දක් කියන්නේ 2005 ඉඳන් නේද? 2005 ඉඳන් ප්‍රශ්නේ. හැබැයි රනිලුත් ආවා, මෛත්‍රීත් ආවා, මහින්දත් ආවා. හැබැයි ඉඩම් බහුජාතික සමාගම් වලට පවරලා දෙනකොට දෙකම එකයි. විකිණීමෙත් දෙකම එකයි. ඒ නිසා මොකද්ද සිදු වී තිබෙන්නේ? ආර්ථික උපාය මාර්ගෙදි දෙකම එකයි. ඒ නිසා අද අන් කවරදාටත් වඩා වැඩියෙන් ජනතාවට ඉතාම හොඳින් හේතු ගන්නමින් තිබෙනවා. මේ රට කඩා වැටීමේ ප්‍රධාන සාධක ආර්ථිකය. මේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන වග උත්තරකරුවන් මේ දෙකම බව. ඒ නිසා මේ ආර්ථික ප්‍රශ්න උඩට ඇවිල්ලා තියෙන එකත් වාස්සාගතයි. මේ කියන්නේ ඒක දේශපාලන අපිට හැමදාම යට ගහපු ප්‍රශ්නයක් අද උඩට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා දේශපාලන ඉතාමත් හොඳ වාස්සාගත තත්ත්වයක් අද තිබෙනවා. අන්නේ අනුව තමයි අපි කියන්නේ අපි බලය ලබා ගැනීමට සරිලන තත්ත්වයක් අද අපේ රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. එතකොට අහනවා පරණ පසු ඔයගොල්ලන් තනියෙන් බෑනේ. ඔයගොල්ලෝ නිකන් අදි탁සීරුක දින්නේ. ඔයගොල්ලෝ නිකන් ඇඳලාද ඉන්නේ? එහෙමත් අහනවා අපි. අපි ඇඳලවත් අදි탁සීරුකවත් නැහැ. අපි නිවැරදි takseeruක ඉන්නවා. ඉතාමත් හොඳ තත්ත්වයක් මතුවී තිබෙනවා. මේ තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කරලා පෙළ ගැස්සුවොත් සහතික වශයෙන් ඊළඟ සැරේ අපිට ආණ්ඩු පරිවර්තනය කරන්න පුළුවන්. ඒකෙදි ඉතින් අපි උඩ දැන් ජාතික ජනබලවේගයේ ශක්තිමත් විධායක සභාවක් හදලා තිබෙනවා. තව අපි කිසිසේත්ම මෙරට පාලනයට හවුල් වර පක්ෂත් එක්ක නම් එකගතාවයකට යන්නේ නැත. මොකද කියන්නේ? යන්නේ නැහැ. එහෙත් අපි කියන අවංක අය, අදූෂිත අය අපේ විතරක් නෙවෙයි එළියේ ඉන්නවා. ඒ පුද්ගලයන්ට ජාතික ජනබලවේගයේ විවෘතයි. අදත් මම දන්නවා ගොඩක් තැන්වල ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු, හිටපු සභාපතිවරු මෙවැනි විශාල කණ්ඩායම ග්‍රාමීය මට්ටමින් අපිත් එක්ක සාකච්ඡා කරන්න පටන් අරගෙන තිබෙනවා. නේද? හැබැයි අපි ඒ වගේම දන්නවා ගොඩක් අය ආණ්ඩුවෙන් හෙලිලා තිබෙනවා. හැබැයි හොඳට මෝරලා නේද? ඉදිලා පැසිලා වැටුණු ඒව වගේම පණුව ගහලා වැටිච්ච ඒවත් තියෙනවා. ඒ ප්‍රවේශමේ. ඒක හඳුනා ගැනීම ඉවක් අපිට තියෙනවා. අපි දන්නවා. හැබැයි අනිත් ඔක්කොම අපි එකට එකතු කරගෙන මේ සඳහා ව්‍යාපාරය හදලා තිබෙනවා. ඊළඟට අපි ඇවිල්ලා බදුල්ලේ දිස්ත්‍රික් නායකත්ව හඳුන්වා දීලා තිබෙනවා. ඒ වගේම අපි දැන් සලසුම දියත් කරලා තිබෙනවා. ගමට ගිහිල්ලා මොකද කරන්න ඕන? තමන්ගේ තුලානි. අපි සමන්ත විද්‍යාරණ සහෝදරයා කිව්වා ග්‍රාම සේවා සම් 567ක්. 567ක් තියෙනවා කියලා කිව්වා. මේ ග්‍රාම සේවා සමගම අපි NPP සභාව හදන්න ඕන. ඒතර අපිට ඒ වැඩේ කරගත්තු. මේ රටේ ජනතාව පක්ෂපාත ભેදකින් තොරව උඩ සිට පහළ දක්වා සංවිධානය කරන මහා ජන ව්‍යාපාරය. එතරින් අතර නොවි වෘත්තීය වේදීන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද අපි විශාල සාකච්ඡාවක් කරනවා. අපේ හරිනි සහෝදරිය, අපේ නලින් ජයති සහෝදරයා ඇතුළු කණ්ඩායමක්, අපේ සුනිල් සහෝදරයා, අපේ අමරගිරි සහෝදරයා ඇතුළු කණ්ඩායම් බාර අරගෙන තිබෙනවා.
අද විශ්වවිද්‍යාල ගාන ගිහිල්ලා අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංවිධානය කරමින් තිබෙනවා. ලංකාවේ ප්‍රබලතම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහාය සහිත ව්‍යාපාරය බවට අද NPP එක පත් වෙලා තිබෙනවා. ඒ වගේම අපි නීතිඥ කණ්ඩායම එකතු කරනවා. සාහිත්‍යදරයන් කලාකරුවන් එකතු කරනවා. මේ රටට බලපෑම් කරන්න පුළුවන් සමාජ ක්‍රියාකාරකයන් එකතු කරනවා. එවැනි විශාල ජනතා ව්‍යාපාරයක් තමයි අපි ගොඩනගන්නේ. ඒක බලය ලබා ගැනීම සඳහා පමණක් නෙවෙයි. ලාල් විජේනායක සහෝදර හරියට කිව්වා බලය පවත්වාගෙන යන්න තේ මහජන ව්‍යාපාරය ඕන. හොරකම නතර වෙන්නේ මම හොඳ මිනිහෙක් නිසා නෙවෙයි. හොරකම නතර වෙන්නේ මොකක් නිසා? හොරකමට විරුද්ධ ජනතා ව්‍යාපාරයක් ගොඩනගනුත් විතරයි. පුද්ගලයෙක්ගේ හොඳ නරක මත නෙවෙයි හොරකම නතර කරන්න පුළුවන්කම තිබෙන්නේ. හොරකමට එරේ මහජන ව්‍යාපාරයක් හදන්න ඕන. අන්නේ මහජන ව්‍යාපාරය අපි ගොඩනගමින් තිබෙනවා. එනිසා මේ මහජන ව්‍යාපාරය අතට බලය අත්පත් කර ගැනීම සඳහා සැලසුමක් එක්ක අපි වැඩ කරමින් මේ කරන්න ඕන. කරන්න පුළුවන්. අපේ හාමුදුරන් වහන්සේලා, අපේ පූජකතුමාලා, අපේ පියතුමන්ලා විශාල අපි උන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා මේ වැඩේ අපිට කරන්න පුළුවන්. ඒතකොට මේ මහජන ව්‍යාපාරය අපි දැන් ගොඩනගන්න ඕන. එනිසා මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගය ශක්තිමත් කිරීමෙන් මේ දිස්ත්‍රික් විධායක සභාවට වගේම ගම්වල ජීවත් වෙන ඔබට නේද ව්‍යාපාරික ස්ථාන නියෝජනය කරන ඔබට මේ සියලු දෙනාට විශාල කාර්යභාරයක් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කය ඇතුලේ ජාතික ජනබලවේගය ශක්තිමත්ම මහජන ව්‍යාපාරය බවට පත් කරන්න. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න නේද ඒ සඳහා දායකත්වය සපයන්න කියලා අපි ඉල්ලනවා. ඊළඟ මේ රට ගොඩනගන්න ඕන. මේක හදන්න පුළුවන් රටක්. අපේ ලීනගේ අමරකී සහෝදරයා කිව්වේ හැම වෙලාවම මේ රටේ ජනමානසිකත්වය ඇතුළේ ගොඩනගලා තිබෙනවා. මේ රට පාලනය කළ හැකි වන්නේ මේ රට විදේශ සබත්තා ඇති කළ හැකි වන්නේ මේ ප්‍රභූ පැලැන්තියට කියලා. හැබැයි අද මොකද සිදු වී තිබෙන්නේ? අද මේ රට පාලනය කරපු ප්‍රභූ පැලැන්තිය තමයි අපේ රට මේ ව්‍යසනයට අපේ රට මේ විනාශයට ගෙනල්ලා තිබෙන්නේ. ඒ නිසා ලෝකේ හැමතැනම මෙවැනි ප්‍රභූන් පාලනය කරපු යුගය අවසන් වෙමින් තිබෙන්නේ. විශේෂයෙන් ගත්තොත් ඈත ගම්වලින් මධ්‍ය මහා විද්‍යාලවලින් සාමාන්‍ය දුවදරුන් ඉදිරියට ඇවිල්ලා රටේ පාලන බලය බාර අරගෙන තිබෙනවා. අද ඔයගොල්ලෝ බැලුවොත් අපේ රටේ රාජ්‍ය සේවය විශාල ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කොහෙද? අමාත්‍යංශ ලේකම්වරු ගණනාවක් නියෝජනය කරන්නේ ග්‍රාමීය පාසල් වල ඉස්සරහට ආපු අය නේද? කාලයක් රාජ්‍ය සේවා කොමිසම සභාවේ සභාපතිවරයා බවට පත් වෙලා හිටිය දිසානායක මහත්මිය. එතුමා කැපිතිගොල්ලෑවේ ඇටවීරගොල්ලාව කියන ගමේ. එයා තමයි මෙතෙන්ට ආවේ. කාලක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාපතිවරයා බවට පත් වෙලා තිබුණා. සමරනායක. නේ ඈත ගම් වලින් ආපු අය. අද අපේ රටේ රාජ්‍ය සේවයේ ඉහළම හොබවන්නේ අද ගම්මාන වලින් ආපු උගතුන් විද්වතුන්. අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත්තොත් බහුතරය. ඉස්සර එහෙම නෙමෙයි මේවා. මේවා ඉස්සර ප්‍රභූ පැලැන්තේ නිර්මාණය වුණේ. අද අපේ හිණුතුම සූනි සෝදර හිණුතුම. අපේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සෝදර කුරුණෑගල. ඈත ගම් වලින් අද විද්වතුන් වියතුන් හැදිලා තියෙන රාජ්‍ය සේවයට. අද අපේ ව්‍යාපාරවල ඊටම ප්‍රබල තැන් වල ඉන්නවා ගම් වලින් මධ්‍ය මහා විද්‍යාල වලින් උඩට ආපු කණ්ඩායම්. අද අපේ රටේ සාහිත්‍යදරයන් කලාකරුවන් අපේ ක්‍රිසාන්ත රන්දක සෝදරයා. අනුරාධපුරේ ඒ ගම්මාන වලින් ආපු අය අද කලා සංස්කෘත ශාස්ත්‍ර නියෝජනය කරනවා. එතන රටේ වැදගත් ශාස්ත්‍ර ගණනාවම ගම් වලින් ආපු අය නියෝජනය කරනවා නායකත්වය දෙනවා. හැබැයි රට පාලනය කරන්න අරගොල්ලෝ උනවා. නේද? ඒක වෙනස් කරන්න ඕන. ඒ නිසා මේ රටේ අද අවශ්‍ය වී තිබෙන්නේ මේ ප්‍රභූ පැලැන්තියක් අතට වලව් කීපයක් අතට කාලාන්තරයක් තිස්සේ බලය කේන්ද්‍රගත වී තිබෙනවා. ඔවුන් අපේ රට බිත්තියටම හේතු කොට විනාශ කොට තිබෙනවා. ඒ නිසා මේ රට මුදවා ගැනීම සඳහා නව පන්නේ නිදහස් අරගලයක් ග්‍රාමීය තරුණ ව්‍යාපාරය ග්‍රාමීය පොදු ජනය මේ රටේ ඊළට ඇවිල්ලා තිබෙන විද්වතුන් මේ රට ඉස්සරහට ඇවිල්ලා තියෙන සාහිත්‍යදරයන් කලාකරුවන් සියල්ල එකතු කරගත්තු මහජන ව්‍යාපාරය තමයි අපි මේ ගොඩනගමින් තිබෙන්නේ. ඒක අපි කරන්න ඕනේ. ඊට මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන්. අපේ රටේ පිහිටීම අපේ රටේ මානව සම්පත අපේ රටේ ස්වභාවික සම්පත අපේ රටේ ශිෂ්ටාචාරය ලෝක දේශපාලනය මේ ඔක්කොම සැලසුම් සහගත කරපු ඉතාමත් දැවන්ත ආර්ථික සැලසුමක් අපිට තිබෙනවා. ඒ ආර්ථික සැලසුම අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා අද අපේ රටේ විශාල පුරවැසියන් ප්‍රමාණයක් රට හැර යන්න බලාපොරොත්තු වෙමින් තිබෙනවා. මේ රටේ පුරවැසියන්ට එක වෙලාවකදී ආරාධනයක් ලැබුණොත් රට හැර යන්න කියලා යම් හෝ රටක් බාර ගන්න නැති කියලා බහුතරයක් අද රට හැර යන තත්ත්වයටපත් වී තිබෙනවා. මේ රට පිළිබඳ තමන්ගේ දරුවගේ අනාගතය පිළිබඳ විශ්වාසය බිඳවැටලා තිබෙනවා. මේ රට තුළ තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ අපේක්ෂාවන් බිඳවට්ටවා තිබෙනවා. ඒ නිසාද මොකද වී තිබෙන්නේ? රට හතර වෙන තැනට පුරවැසියන්පත් වී තිබෙනවා. ඒ නිසා මේ රටේ පුරවැසියන්ට අනාගතය පිළිබඳ විශ්වාසයක් හදන අපේක්ෂාව බලාපොරොත්තුවක් හදන මාතෘ භූමියක් බවට පරිවර්තනය කළ යුතුයි.
ඒ සඳහා දැවැන්ත ආර්ථික ක්ෂේත්‍රයේ පරිවර්තනය. ඒ විතරක් නෙවෙයි අපේ රටේ අධ්‍යාපනයේ අපේ රටේ සංස්කෘතියේ මේ ක්ෂේත්‍රය අත්පත් කරගන්න ඕන. මිනිස්සු තුළ ලෙන්ගතුකම, මානව දයාව, මනුස්සකම එකට බැඳුණු සමාජයක් නිර්මාණය කරන්න ඕන. එකිනෙක අතර එනකොටා ගන්න, එකිනෙක අතර සැකෙන්, අවිශ්වාසයෙන්, ක්‍රෝධයෙන් බලන සමාජයක් වෙනකොට මිනිස්කම, මානව බැඳීම යුතු සමාජයක් නිර්මාණය කරන්න ඕන. ඒ නිසා අපිට නවපන්නේ අරගලයක්, නවපන්නේ පරිවර්තනයක් අවශ්‍යයි. කාදිරි උන්වහන්සේ පහුගියදා කිව්වා අපේ රට අවශ්‍ය වී තිබෙන්නේ විප්ලවීය පරිවර්තනයක් කියලා. සෑම ක්ෂේත්‍රයකම අලුත් පරිවර්තනයක් අපේ රට ඕන. අන්නේ පරිවර්තන වෙනුවෙන් අපි ආණ්ඩුවක් හදමු. ඒ පරිවර්තන වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.